දේශයට අමා සදහම් දන් දෙන ශ්‍රොතා රූපවාහිනියත් තායිලන්තයේ DMC බෞද්ධ නාලිකාවත් ඒකාබද්ධව දෙයි දරුවන් වෙත තිළින කරන ජාතක කතා මාලාව පුංචි අපට බෝසත් කතා. අපට බෝසත් කතා. කුරුංගමිග ජාතකය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් පසු ඒ මුනිඳුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝසතුන්ගේ සිත් නිමාලමින් දේශනා කොට වදාලා. දඹදිව තලයේ පුරා ඒ ධර්මයේ පැතිර ගියා. ගිහි පැවිදි ශ්‍රාවකයන් දහස් ගණනින් භාග්‍යවතුන් වහන්සේ කරා එක්රොක් වුණා. රජගහනුවර බිම්බිසාර රජු ඒ ශ්‍රාවකයන් අතර කෙනෙක් වුණා. ඔහුගේ පුත් අජාසත් කුමරු තම පිය රජු රජකමින් නිරපා රාජ්‍ය පාලනය ලබා ගත්තා. පිය රජු මරා දමන ලෙසට උපදෙස් දුන්නේ දේවදත්තයි. පාප මිත්‍රයෙක් වූ දේවදත්ත ඇසුරු කළ නිසා අජාසත්ත ගොඩාක් පව් රැස් කරගත්තා. දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ කීර්තිරාවය ගැන විශාල ඉරිසියාවකින් පසු වුණා. ඒ නිසා ඔහු සංඝ බෙහෙද කොට භික්ෂුන් වහන්සේලා 500ක් ඔහුගේ විහාරයට රැගෙන ගියා. මම තමයි බුදුරජාණන් වහන්සේව මරන්න නාලාගිරි ඇතාවැරියේ. ඒ විතරක් නෙවෙයි, මම තමයි බුදුරජාණන් වහන්සේව මරන්න දුනුආයොත් ඇරියේ. භාග්‍යවතුන් වහන්සේව ඝාතනය කරන්න දේවදත්ත භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට විශාල ගලක් පෙරුවා. තව ගලක් ඇවිල්ලා ඒ ගල පිළිගත්තා. අර පව්කාර දේවදත්තයා බුදුරජාණන් වහන්සේව හරියට වෙහෙසනවා. ඇයි මතක නැද්ද රාපෝපු නාලාගිරිය ඇතෙක් කිව්වා? මේ සැරේ කිච්ච කූටිට නැගලා මහා ගලක් පෙරලලලු. දම් සභාවට රැස් වූ භික්ෂුන් වහන්සේලා දෙව්දත් බුදුරජාණන් වහන්සේ නැසීමට නොයෙකුත් උපක්‍රම කරන ආකාරය ගැන කතා කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට දෙව්දත් අනතුරක් කරාවියයි ඉතාමත් කනස්සල්ලට පත් වුණා. ඉස්සර බොහෝම කීර්තිමත් ධර්ම කතිකෙක් වූ දේවදත්ත ගෞතම සසුනේ නායකත්වය බලෙන් ගන්න හිතලා කරපු මේ නම්බුකම් නිසා ඔහු හැමතැනම අපකීර්තියට පත් වුණා. ඔහු සර්දා රහිත කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණා. දේවදත්ත ගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ දැඩි පිළිකුලටද ලක් වුණා. ඔහුගේ පාපී ක්‍රියා ගැන මුළු රජගහනුවරම කතා වුණා. මේ ඇසූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දේවදත්ත අතීතයේදී භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව කටයුතු කළ ආකාරය ගෙනහැර දක්වමින් මේ කුරුංගමිග ජාතකය දේශනා කළා. ඈත අතීතයේ එක්තරා සුන්දර වනාන්තරයක් අසල සිසිල් දිය ඇති පොකුණක් තිබුණා. ගසක එක් බෙනයක කුරුල්ලෙක් ජීවත් වුණා. පොකුණ ඇසුරු කරගෙන එක්තරා ඉබ්බෙකුත් ඒ පොකුණ අසබඩ වන ලැබේ මුවෙකුත් වාසය කළා. ඔවුන් හොඳම යාළුවන්සේ ඉතාමත් සමගිව සතුටින් එකිනෙකාට උපකාර කරමින් ජීවත් වුණා. සුබ උදෑසනක් යාළුවේ. සුබ උදෑසනක්. අනේ ඔබේ ඔය මිහිරි කටහඬට තමයි හැමදාම මං උදේම අවදි වෙන්නේ. ඒක නම් හරි. ඔබේ හඬ නොඇසුනොත් ඒක හරි මුස්පේන්තු උදෑසනක්. නැතුව මං ඉන්නේ මේ වනල හැබේ හැමෝම උදේට අවදි කරන්න.
එක් දවසක් වනයේ මැද්දෙන් ගමන් කළ එක්තරා වැද්දෙක් මුවාගේ පාසලකුණු දැක්කා. මුවාව අල්ලගන්න උපායක් යෙදුවා. අද නම් හරිම බඩගිනි. උදේ ඉඳලා මුකුත්ම කෑවේ නෑ. සත්තු 4-5ක් දඩයන් කරගෙන හොඳට උයාගෙන කන්න ඕනේ බඩ පිරෙන්න. එදා රාත්‍රියේ අර වැද්දා උගුල අටවපු තැනින් මුව පොව්වා ගමන් කළා. කිසිවක් නොදත් දසරන මුවා ඒ උගුලට අහු වුණා. උගේ කකුල හොඳට හිර වෙලා ඌ මහ වේදනාවට පත් වුණා. අනේ කවුරු හරි මට උදව් කරන්න. මාව උගුලකට අහු වුණා. අනේ මට උදව් කරන්න. මුවාගේ කෑගැහිල්ල ඇසූ ඉබ්බත් කුරුල්ලත් මුවාට උදව් කරන්න හැකි ඉක්මනින් එතනට පැමිණියා. බය වෙන්න එපා මුව යාළුවේ. ඉබ්බන්ට තියුණු දත් තියෙනවා. මම මගේ දත් වලින් මේ වරපට හපලා දාන්නම්. එතකොට නිකම්ම ඕවා කැඩිලා යයි. ඒක තමයි මෝ යාළුවේ. වැද්දාවොත් මං ඔහුට බාධා කරලා පමා කරන්නම්. එතකොට අපිට කාලය ඇති වෙයිනේ. අනේ ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා මට උදව් කරනවට. කුරුල්ල වැද්දාගේ ගෙදරට පිටත් වුණ අතරේ ඉබ්බා Tamanගේ මුළු වීරියම යොදලා වරපට දත් වලින් හපන්න පටන් ගත්තා. අම්මෝ මේක මොන જાතිය වරපටක්ද මන්ද පුදුම හයියයිනේ. හොඳ වෙලාවට මගේ දත් ඊට වඩා හයියයි. නැත්තම් මේක කපන්න වෙන්නෙම නෑ. මොකද තාමත් කැඩුන්නේ නෑනේ. ඒ දත් ටික හොඳටම රිදෙනවා. ඇයි මට අරින්නේ? මම දන්නවා යාළුවේ ඔබේ දත් කැඩිලා ගියත් ඔබ හපන එක නම් කවදාවත් නවත්තන්නේ අපි ඔබව කවදාවත් අත්හරින්නේ නෑ යාළුවේ. කොහොම හරි බේරගන්නම්. අර උගුල අටවපු වැද්දාගේ නිවස තිබුණේ මුවා උගුලට අහුවෙච්ච තැනට ගොඩාක් ළඟින්. උගුලක් කැටෙව්වට පස්සේ ඔහු උදෑසනින්ම ඇවිල්ලා ඔහුගේ උගුලට සත්තු අහුවෙලාද කියලා බලන්න පුරුදු වෙලා හිටියා. නමුත් එදා ඔහු එළියට එන එක වළක්වන්න කුරුල්ලා රැකවල් දාගෙන හිටියා. මිනිස්සු මාව සලකන්නේ අසුබ දෙයක් විදිහට. අද නම් ඇත්තටම අවාසනාවන්තයි වැද්දෝ. මට මන් ලේසියෙන් මේ උගුල බලන්න යන්න දෙන්නේ නැහැ. ඔව් බලමුකෝ. කුකුලා හඬලනවත් සමගම වැද්දා එළියට එන්න කියලා හිතාගෙන ජනේලය ඇරියා. නපුරු වැද්දෝ උඹ එළියට එන්නද හදන්නේ? දැන් ලෑස්තියන්. ඔන්න දැන් උඹ උදේම අසුබ කුරුල්ලෙක්ව දකින්නයි හදන්නේ. වැද්දෝ ඔන්න දැන් මං උඹට කොටන්නයි හදන්නේ. රිදනවා මොකද මේ කෑරලක් නේද? උදේම අසුබ දර්ශනයක්. හදනම් දවසම ගන්න දෙයක් නැති වෙයි. වැද්දා විශ්වාස කරනවා උදේම කෑරලෙක් මුණ ගැසුනොත් Taman පැමිණි මාර්ගයේ වෙනස් කොට වෙනත් පාරකින් යා යුතු බවට. ඉතින් මුව වැද්දා පාර වෙනස් කරලා පස්සේ දොරෙන් කැලෑවට යන්න හැදුවා. හොඳයි. එහෙනම් මම පස්ස දොරෙන් යනවා. අර පෞකාර කුරුල්ලා පහු මං එනකම් බලාගෙන ඉන්නව නේද? කො යනකම් ඉන්න ඕනේ. අද උදේම මෙච්චර මූසල උනේ මොකද? මම නම් හරිම අවාසනාවන්ත මිනිහෙක්. හොඳයි එළියට වරෙන් බලන්න. උඹ මට බයයිද? කුරුල්ලා එතනම හිටියා. මුව වැද්දාට එළිය වැටෙනකම් එළියට එන්න නොදී. දැම්ම එළියට එන එකක් නෑ කියලා තේරුණ ගමන් ඉක්මනින් පියාඹා ගියා. දඩයක් කාර්යයා ගෙදර ඇතුලේ ඉන්නේ. දැන් එළියට එන්න හිතන එකක් නෑ. මං ගිහින් මොකද්ද වෙන්නේ කියලා මගේ යාළුවන්ට කියන්න ඕන. අනේ ඉබ්බට පුළුවන් වුණාද දන්නේ නෑ වරපට කපලා දාන්න. ටික ටික ඉර එළිය වැටෙන්න පටන් ගත්තා. ඒත් ඉබ්බට තාම වරපට කපලා ඉවර කරගන්න බැරි වුණා. ඉබ්බගේ කට හොඳටම තුවාල වෙලා ලී වැක්කිරෙන්න පටන් ගත්තා. ඔයාළුවේ තව ටිකක් ඉවසන්න. අනේ යාළුවේ ඉක්මන් කරන්නකෝ. දැන් දඩයක් කාර්යය එනවත් ඇති. ඔව් එනවද? එහෙනම් මං ඉක්මනට කපන්නම්. ඉබ්බා වේදනාව දරාගෙන ඉතුරු වෙලා තියෙන දත් වලින් වරපට වේගෙන් කපන්න පටන් ගත්තා. හරි තව ටිකයි. ඉබි යාළුවේ මම දැන් මේක කඩාගෙන නැගිටින්නම්. ඇති අන්තල් අලුව කැඩුනා.
අනේ පින් සිද්ධ වේවා. මං දැන් නිදහස්. හරි ඉක්මනට යන් වැද්දා එන්න කලින්. ඔයාලා දෙන්න ඉක්මනට යන්න. මට කලන්තේ වගේ. යාළුවේ ඒක හරි. අපි ඉක්මනට යන්. අපි පස්සේ ඇවිත් ඔබට උදව් කරමු. මං උගලට මුවෙක්ට හම්බුනේ ඉබ්බෙක්. තමක් නෑ. මාරි හම්බුනානේ. අද දවසට මේ ඇති. ඉතින් මසුත් කිව්වම හරිම රසයි. වැද්දා රෙද්දකින් ඉබ්බව උතාගෙන නිවසට ගෙන යමින් සිටියා. හදිසියෙම ගස් අතරින් මුවාව දැක්කා. ඒ වැද්දෝ මම මෙහෙ. ඔබට ඕන මාව කන්නනේ. දැන් වරින්. ඇවිත් අල්ලගනින් මාව. ඉන්න මුවා නේද? අද මට ඉබි මසුයි මුව මසුයි දෙකම කන්න පුළුවන්. ඒ ඉබ්බෝ ඔහොම එල්ලිලා හිටපන්. මං ඇවිත් උඹ උගෙලා කන්නම්. හැබැයි ඉස්සෙල්ලම අර මුවා වල්ල ගන්න ඕනේ. අද මගේ දවස හිතුව තරම් අසුබ නෑ වගේ. මුවා වේගෙන් කැලෑව ඇතුළට දිව්වා. මුව වැද්දා කැලෑව ඇතුළට මුවාව පන්නගෙන ගියා. මේ අතරේ කුරුල්ලා ඉබ්බා ළඟට පියාඹගෙන ගියා. ඉබියාළුවේ ඉක්මනට මොයාළුවේ ඇවිත් ඔබව බේරගනි. දැන් ඔහු වැල්ලම කැලෑව ඇතුලේ අතර මං කරනවා. ඔන්න බලන්නකෝ. අනේ දැන් නම් මම ඉක්මනට වතුරට පැන ගන්න ඕනේ. මුළු ඇඟම වේලිලා. දැන් ඔබේ කට රිදෙන එක අඩුද? යාළුවේ දැන් නම් කට ටිකක් හොඳයි. ඉරේලිය වනාන්තරයේ ගස් අතරින් වැටෙනකොට මුවාට පුළුවන් වුණා වැද්දව කැලෑවේ අතරමං කරන්න. මගේ ඉබියාළුවේ පරිස්සමින් බිමට බහිමු. ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඔයා වරපට කැපුවේ නැත්තම් ඒ වගේම කුරුල්ලා වැද්දව පරක්කු කරේ නැත්තම් මම මෙලහකටත් වැද්දාගේ මස් හැලියේ. ඔය දෙන්නටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා මාව බේර ගන්නවට. දැන් ඒ සේරම හරි. ඔයා ඉක්මනට වතුරට බැස්සොත් හොඳයි. මමයි මොයාළුවයි දෙන්නත් කැලෑවේ ගස් අතර සැඟවෙන්නම්. වැද්දා ගියාට පස්සේ අපි ආයෙමත් මුණ ගැහුමු. එහෙම හොඳයි. දහවල වෙන තෙක්ම වැද්දා කැලේ අතරමං වී එහෙට මෙහෙට වෙමින් හිටියා. අන්තිමේදී ඔහු පාරස්වාගෙන ඉබ්බා ගහේ එල්ලපු තැනට ආවා. නමුත් ඉබ්බා එතන හිටියේ නෑ. ඔහු තරහින් වෙවුලමින් ආපසු යන්න ගියා. පල්ලකෝ ලාව්වෙහි ආපෞසරයක්. මට හිතා ගන්න බෑ මේ සත්තු ටික එකතු වෙලා මාව රැවට්ටුවා කියලා. අයියෝ මම මෝඩෙක් වගේ උන්ට අහුණානේ. අපේ දැන් යකේ කන්න බඩගිනි. තවත් ඉවසන්න බෑ. ඊළඟ පාර නම් මං ඌව කොහොම හරි අල්ලගෙන මස් කනවා. හොඳයි බලමු. වැද්ද ගියාට පසු යාළුවෝ තුන්දෙනා ආපසු මුණ ගැසුණා. එක්කෙනෙකු කරදරයකට පත් වුණු හැම මොහොතකදීම අනිත් සතුන් දෙදෙනා දිවි පරදුවට තබා ඔහුට උදව් කළා. ඔවුන් දිවි ඇති තෙක් සුහද මිතුරු දමින් ඉතාමත් ප්‍රීතියෙන් ජීවත් වුණා. දේවදත්ත සංඝ භේද කොට සංඝයා අසමගි කිරීම අරබයා භාග්‍යවතුන් වහන්සේ මේ කුරුංග මිග ජාතකයේ දේශනා කොට සමගිව එකමුතුව එකිනෙකාට උපකාර කර ගැනීමේ ඇති වටිනාකම පෙන්වා වදාළා. එකල වැද්දා විදිහට ඉපදුනේ දේවදත්තයි. කුරුල්ලා උනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉබ්බා උනේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මුවා උනේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අපට බෝසත් කතා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් දරුවනේ, ඔබ දැන් නරඹුවේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කුරුංග මිග ජාතකයේ ඇතුළත් වෙච්ච රූපරාම පෙළක්. මේ කුරුංග මිග ජාතකය අපි හැම දිනෙකම පුංචි කාලේ ඉඳලම අහලා තියෙනවා. හැබැයි රූපරාමුත් එක්ක අපිට දකින්න වර්තමානයේ අවස්ථාවක් ලැබුණා.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව කියන්න හේතුපාදකුණේ දරුවනේ උන්වහන්සේට නොඑක ආකාරයෙන් හතුරුකම් කරපු දේවදත්තයන් මුල් කරගෙන තමයි මේ සිද්ධිය විස්තර කළේ. පින්වත්නි, පින්වත් දරුවනේ බලන්න මේ කුරුංගමිග ජාතකයේ බෝසතාණන් වහන්සේ මුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාණන් දෙනම ඒ කාලේ කුරුල්ලෙකුයි ඉබ්බෙකුයි වෙලා ඉපදිලා ඉන්නවා. ඒ වගේම දේවදත්ත මේ සත්තුන්ව ඝාතනය කරන්න උගුල් අටවන වැද්දෙක් කියලා ජීවත් වෙලා ඉන්නවා. සසරේ එද්දින් හොඳ කට්ටිය එකට හම්බ වෙනවා. නරක කට්ටිය ඒ අයට හානියක් කරන්න පස්සෙන් ඇවිල්ලා ජීවිතේට නරකක් කරන අදහසින් එක්කාසු වෙලා ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දරුවනේ හොඳයි නරකයි කියන මේ හැම කෙනෙක්ම මේ චරිත අපිට සසරේ ආයෙ මුණ ගැහෙනවා කියලා. මේ කරුණ වලින් තේරුම් ගන්න පුළුවන් අපිට අපි ගෙවාගෙන ඉන්න සසර කොච්චර භයානකයිද. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ අග්‍ර ශ්‍රාවකේ ලප්පු රහතන් වහන්සේලා දෙනම අතීතයේ තිරිසන් යෝනි ඉපදෙලා ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයෙන් හිංසා කරලා ආනන්තරීය පාප කර්ම කරපු සංඝ බේදයෙන් කළ ආනන්තරීය පාප කර්ම කරපු දේවදත්ත මිනිස් ලෝකෙ ඉපදලා ඉඳලා තියෙනවා. එතකොට මේ හොඳ පිරිසත් නරක පිරිසත් තමා අතින් සිද්ධ වෙන නොඑක් අඩුපාඩු නිසා සමහර අවස්ථාවල දුගතිය ඉපදිනවා. සමහර අවස්ථාවල සුගති ලෝකවල ඉපදිනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න තියෙන දරුවනේ මේ සිද්ධිය ඇහුවට පස්සේ කතාවකින් විතරක් අපි සීමාවටපත් වෙන්නේ නැතුව අපි කල්පනා කරන්න ඕනේ ගෙවාගෙන ඉන්න සසර කොච්චර භයානකයිද. ඒ වගේම අපිට වෛර කරන පිරිස දැන් ජාතක කතා ගොඩක තියෙනවා දේවදත්ත බුදුරජාණන් වහන්සේට හිංසා කරන්න පැමිණෙනවා. බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේට උදව් කරනවා සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද ස්වාමීන් වහන්සේ ආදී ශ්‍රාවකයන් වහන්සේ ඒ කාලේ වෙනත් ජීවිත ලැබලා. එතකොට මේ විදිහට නිතර තමා වටා ඉන්න පිරිස සසරේ මුණ ගැහෙනවා. එතකොට ඊට පස්සේ අපි මේ ජාතක කතාවෙන් තේරුම් ගන්න දෙයක් තියෙනවා. මේ මුවාව බේරෙන්නේ ජීවිත අනතුරක් වුණාට පස්සේ ඉබ්බා මුවා ඇතුළු මේ සත්තු තුන් දෙනා බේරෙන්නේ තුන් දෙනාගේම සමගිය තිබ්බ නිසා. ආන්ගේ සමගිය ගැන මේ පින්වත් දරුවන්ට මම පොඩ්ඩක් කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකයන්ට කියලා දුන්නා. සුඛා සංගස්ස සාමග්ගා සංඝයාගේ සමගිය සැපයක්මයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දුන්න දරුවනේ මහණෙනි ඔබ එකිනෙකා කෙරෙහි ප්‍රියෑසින් බලමින් කිරි දියයි එකතුනා වගේ සමගියෙන් වාසය කරන්න කියලා. දරුවනේ මොකක්ද මේ කිරි දිය එකතුනා වගේ කියලා කියන්නේ? කිරි දිය එකතු වෙච්චහම ඒක වෙන් කරලා අඳුනා ගන්න අමාරුයි. හොඳට කිරි දියයි පැහැෙනවා. ඒ වගේ ධර්ම මාර්ගයේ හැසිරෙන භික්ෂුන් වහන්සේලා එකිනෙකා ගොඩාක් සමගියෙන් එකිනෙකා ගැන වෛරී සිත් ඇති කරගන්න නැතුව ප්‍රියසින් බලමින් වාසය කරන්න කියලා. ඒ වගේම දරුවනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් වදාලා ගිහි ශ්‍රාවකයන්ටත් වදාලා පිරිසක් විදිහට නොපිරිහි ඉන්න නම් නිතර සමගියෙන් රැස් වෙන්න කියලා. නිතර සමගියෙන් රැස් වෙලා සමගියෙන් විසිර යන්න කියලා. එතන මෙන්න මේ කරුණ වලින් අපිට පේනවා දරුවනේ පැවිදි ස්වාමින් වහන්සේලාගේ දියුණුව පිණිස ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ගෙදර වාසය කරන අයගේ ආධ්‍යාත්මික දියුණුව හා ලෞකික වශයෙන් දියුණුව පිණිසත් එකිනෙකා අතර සමගිය ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙන කාරණාවක් කියලා. ඔබ හොඳට මේ අවට සමාජය ගැන කල්පනා කරලා බලන්න. යම් නිවසක සමගිය නැත්නම් එතන සතුටක් ඇති වෙන්න විදිහක් නැහැ. සමහර පවුල් වල ධර්මයේ නැති නිසා
දෙමාපියන්ගේ අසමගිය නිසා දරුවන් දුක් විඳින අවස්ථා තියෙනවා. ඊට පස්සේ සහෝදර සහෝදරයන්ගේ අසමගිය නිසා අම්මා තාත්තා දුක් විඳින අවස්ථා තියෙනවා. සේවය කරන ආයතනයේ ඒකේ නිලධාරීන්ගේ අසමගිය නිසා යටත් පිරිසින් අනිත් සේවකයෝ දුක් විඳිනවා. සේවකයන්ගේ අසමගිය නිසා නිලධාරීන් දුකසේ වාසය කරන ආයතනය දියුණු කරගන්න බෑ. එහෙමනම් ඕනම තැනක පින්වත් දරුවනේ සමගිය තිබ්බොත් විතරයි ඒ අයගේ ජීවිතේ සාර්ථකත්වයකට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් සමගිය කියන දේ ආධ්‍යාත්මික ජීවිතයටත් උපකාර වෙනවා, ලෞකික ජීවිතයටත් උපකාර වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵලයන් ලබා ගන්න යම් කෙනෙක් කැමති නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ආරක්ෂාවක් ලබා ගන්න යම් කෙනෙක් කැමති නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න යම් කෙනෙක් කැමති නම් ඒ කෙනා ඇති කරගන්න ඕනේ ගුණයක් තමයි පිරිසත් සමග සමගියෙන් වාසය කිරීමේ හැකියාව. මොකද බලන්න දරුවනේ දැන් අද අපිට දෙතුන් දෙනෙක් එක්ක සතියක් හමාරක් ඉන්න බෑ පිරිසක් විදිහට සමගිය. නමුත් බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා දැන් පූර්වාරාමෙහිම ගත්තාම 19ක් වැඩ හිටියා. කොටි 1000ක් තිබ්බා. උඩ තට්ටුවේ කාමර 500, යට තට්ටුවේ කාමර 500. එහෙමනම් දානශාලාවට වඩින්නේ 19ක් එකට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ 19ක් එකට. හැබැයි පිරිසේ සමගිය ආරක්ෂා වුණ නිසා විශාල පිරිසකට එකට වාසය කරන්න පුළුවන් වුණා. ඒක නිසා දරුවනේ අපි මේ අද ඉගෙන ගත්ත කුරුංගමිග ජාතකයෙන් අපේ ජීවිතේට ඉගෙන ගන්න ඕනේ සසරේ මිත්‍රයෝ සහ අමිත්‍රයෝ ආය අපිට මුණ ගැහෙනවා. සසරේ තමා සිත කය වචනේ මුල් කරගෙන කරගන්න කුසල අකුසල් මත අපේ උපත සිද්ධ වෙනවා. ඒ වගේ මේ ලැබපු මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමෙක් පුරුදු කරගන්න කැමති නම් ඔහු හෝ ඇය පිරිසක් සමග සමගියෙන් සිටීමේ හැකියාව උපදවා ගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි මේ පින්වතුන්ටත් පින්වත් දරුවන් හැමදෙනාටම ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටා සමගියෙන් අත්වැල් බැඳගෙන බුදු සසුන තුලම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.